අයිබෝවන් වාසනාවන්ත නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද බ්‍රහස්පතින්දා අපි මෙලත් එක්ක එකතු වෙන ඔබ හැම දෙනාටම අද දවසත් යහපත් දවසක් වෙන්න කිව්වා, නිරෝගිමත් දවසක් වෙන්න කියලා කිව්වා. ඉතින් මේ දේවල් යහපත් කරගන්න, නිරෝගිමත් කරගන්නට නම් වෙන කාටවත් නෙමෙයි ඒ වගකීම් පැවරෙන්නේ ඔබට අසහ අපිටම තමයි. ඒ නිසා යහපත් දේවල් ජීවිතයට එකතු කරගන්න එක, නිරෝගීකම වැඩි කරගන්න එක ඔබ සතු වගකීමක්. ඒ නිසා මේ කාල වකවානුවේදී අපි හැම දෙනාම යහපත් දේවල් එකතු කරගන්න ගමන් ජීවිතයට වගකීම් එකතු කරගෙන නිරෝගීකම රැක ගන්නත් උත්සාහ කරන්න. ඒ උත්සාහය හැමදාමත් ඒ විදිහට සාර්ථක වෙන්න කියලා තමයි එකම ප්‍රාර්ථනාව බවට පත් වෙන්නේ. මේ පැවතෙන වසංගතය ඉක්මනින් මේ රකින් ලෝකෙන් තුරන් වෙලා අපි හැමෝටම නිරෝගීමත් කාලයක් ලැබේවි කියලා විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසය ඉදිරියට ගෙන යන්නට නම් අපි හැම දිනාටම ලැබිලා තියෙන මේ වගකීම හරියාකාරයෙන් ඉෂ්ට කරන්න ඕනේ. ඒ නිසා බොහොම පරිස්සමෙන් ආරක්ෂිතව සෞඛ්‍ය උපදෙස් වලට අනුව ජීවත් වෙන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම කාරණේ බවට පත් වෙන්නේ. ඒ ගැන මතක් කරන්නේ ජීවිතේට හැමදේම උදා කර ගන්නට නම් අපි නිරෝගී වෙලා ඉන්නට අවශ්‍යයි. ඒ නිසාම තමයි මේ පිළිබඳ අපි හැමදාම ඔබට මතක් කරන්නේ. අද බ්‍රහස්පතින්දා පියොම්බලේ පෙළ කැස්මත් මතක් කරනවා ඔබට. සුබ දවස විශේෂාංගය සුපුරුදු පරිදිම තියෙනවා. අපි කතා කරන්න සූදානම් වෙනවා. අද දවසේදී කුජ සහ සිකුරු පිළිබඳව කොහොමද මේ දේවල් අපේ ජීවිතයට එකතු වෙන්නේ සහ කොයි ආකාරයෙන්ද අපි මේ දේවල් පිළිබඳ සැලකිලිමත් වෙන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණේ ගැන. ඒ වගේම තමයි අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙනවා නිරෝගී සුව විශේෂාංගයෙන්. කන ඇහෙන්නේ නැති ප්‍රශ්න තියෙන අය ගොඩාක් ඉන්නවා. ඒ නිසා ඒ වලට හේතු මොනවද සහ ඒව ඇයි වෙන්නේ? ඒ වලට මොනවද තියෙන විසඳුම? අපි ඒ වලින් කොහොමද ආරක්ෂා වෙන්නට ඕන? පරිස්සම් කරගන්නේ කොහොමද කියන වග අද දැනුවත් කරනවා අපි ඔබව නිරෝගී සුව විශේෂාංගයෙන්. ඉන් අනතුරුව අපි සූදානම් වෙනවා විශේෂයෙන්ම රටට ණය නැති වැඩ කරන පරපුරක් බිහි කිරීම අරමුණු කරගෙන වෘත්තීය මාර්ගෝපදේශ සතියක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි සූදානම් වෙනවා. අද දවසේදී බ්‍රහස්පතින්දා පියොම්බලේ දැනුවත් වෙමු විශේෂාංගයෙන්. මේ විශේෂාංගත් එක්ක ඔබට එකතු වෙන්න කියන ආරාධනාවත් එක්ක අපි අද දවසේදී ඔබට ආරාධනා කරන උදෑසන 10 වෙනකම් ඉන්න පුළුවන් කියන කාරණේ ගැන අපි එහෙමනම් අද මුල්ම විශේෂාංගය ආරම්භ කරනවා. සුබ දවස. සුබ දවසේ එකම පරමාර්ථය අර මුලිනුත් කතා කරා වගේ යහපත උදා කරගන්නට ඔබට අස්වැසිල්ලක් වෙන එක. නිසා ජීවිතේ යහපත් කරගන්න ඒ සතුට ඔබට තියෙන සෞභාග්‍යමත් කාලය උදා කරගන්න අපිත් යම් විශ්වාසකින් ජ්‍යොතිෂ පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒ නිසාම තමයි ඒ තොරතුරු අනුව ඔබට කොහොමද මේ ග්‍රහය පිළිබඳව සැලකිලිමත් වෙනකොට වැදගත් වෙන්නේ කියන වගේ අපි නිරන්තරයෙන් ඔබව දැනුවත් කරනවා. අදත් සූදානම් වෙනවා කුජ සහ සිකුරු පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඒ පිළිබඳ නිවැරදිව හරියාකාරව ඒ දැනුම ඔබට ඒ උපදෙස් ලබා දෙන්නට අපත් සමග සුපුරුදු පරිදිම බ්‍රහස්පතින්දා දවසකට එකතු වෙන අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදීතුමන් අපිත් එක්ක එකතු වෙනවා. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හා ගෘහ වාස්තුවේදී ජගත් කුමාර මහත්මයා. අයිබෝන් ජගත් මහත්තයා සුබ දැසන. ජගත් මහත්තයා එකතු වෙනම ඔබට පුළුවන්කමක් ලැබෙනවා මැදිරියට දුරකථන නමතුමක් ලබා දීලා සජීවීවම එකතු වෙන්න ඔබේ ජන්මපත්‍ර පරීක්ෂා කරගන්න පුළුවන්. මැදිරියේ දුරකථන අංකය 0115 299 299 ඔබේ තොරතුරු අතට අරගෙනම අපිත් එක්ක දුරකථනයෙන් එකතු වෙන්න ඔබට පුළුවන් ඔබේ ජන්මපත්‍ර සජීවීවම අද දවසේදී පරීක්ෂා කරගන්න. අද කතා කරන්නේ අපි කුජ සහ සිකුරු පිළිබඳව. හැබැයි ජගත් මහත්තයා අපි ඒ දැනට එන්න කලින් අර කුජ නීච වීමක් ගැන කතා කරපු නිසා අපි එතනින් ප්‍රවිෂ්ටයක් අරගමු අපේ මාතෘකාවට කලින්. සමාධි මෙහෙමයි. ඇත්තටම මේ මම මේ වැඩසටහන් සති දෙකකට උඩදී ප්‍රෝග්‍රෑම් එක මම කිව්වා කුජ ග්‍රහ යුද්ධ 3කින් පරදිනවා කියලා. දැන් එක ග්‍රහ යුද්ධයක් ඇති වුණා අගෝස්තු 19. තව දෙකක් ඉස්සරහට තියෙනවා. ඔක්තෝබර් 10 සහ නොවැම්බර් 10. මේ දෙකේම කුජ පරදිනවා. කුජ පරදි මං කිව්වා එදා කිව්වා භූමිකම්පා එනවා කියලා. දැන් ලංකාවේ භූචලන දෙකක් සිද්ධ වුණා. එකක් සූර්යාව අනිත් එක හම්බන්තොට. එතකොට මේ කුජ යුද්ධ වලින් පරදිනවා කියන්නේ ඊළඟට අධික වර්ෂාවක් එනවා ඉස්සරහට. එතකොට ජල විපත් ඉස්සරහට එන්න සූදානම්. මේ ඉදිරි මාස 3 දැන් 13 වෙනිදා සැප්තැම්බර් 14 වෙනිදා තෙක් මේ 14 ඉඳලා නොවැම්බර් 20 තෙක් ගුරුත් නීච වෙනවා. එතකොට මේ ඉදිරි මාස 3 ඊටාම අවදානම් කලාපයකට තමයි දැන් මේ අපි ඇතුළු වෙමින් පවතින්නේ. භූමිකම්පාවල ප්‍රවණතාවය, ජල විපත්වල ප්‍රවණතාවය ඉදිරියට තියෙනවා. සමාධි කියන්නේ මම දැන් ඔය ගොඩක් අය අහන කතාවක් තමයි අපි මේ වෛරස් එක ගැන කිව්වේ නෑලු.
2019 අවුරුදු ප්‍රෝග්‍රෑම් එකයි 2020 අවුරුදු ප්‍රෝග්‍රෑම් එකයි ලක්ෂ්මන් මහත්තයා මයි මෙතන වාඩි වෙලා කිව්වා ලෝක යුද්ධයක් වගේ දෙයක් එනවා කියලා. කිව්වේ 2019. 2019 පත්තර අරන් බලන්න මම පත්තරවල ලියපු ආටිකල් තියෙන අමාරුලාට මම ගෙනල්ලා පෙන්නලා තියෙනවා. ලෝක යුද්ධයක් හා සමාන දෙයක් එනවා කියලා. ඉතින් දැන් ලෝක යුද්ධයක් හා සමාන දෙයක් වෙලා තියෙනවා. දැන් බලන්නකෝ ලක්ෂ 45කට වැඩි සංඛ්‍යාවක් මේ මරණ සිද්ධ වෙලා තියෙන ලෝකෙ. ඉතින් ලෝක යුද්ධකින්වත් ඔච්චර නැතිනවා. දැන් අපි කියන්නේ අපිට සමාධි මෙහෙම දෙයක් තියෙනවා. අපිට මේ වචන වලින් කියන්න බෑ කොවිඩ් කියලා රැල්ලක් එනවා. දැන් අපි සුනාමි එන කාලේ මම කිව්වා සෙනසුරු කටක රාශියට ඇතුල් වෙනකොටම කටකයට සෙනසුරු එනවා කියන්නේ ලෝකයට ජල විපතක් කියලා. ඉතින් සුනාමි කියලා නම කියන්න බෑ. එහෙම ජෝසිය සඳහන් කරන්න බෑ කොවිඩ් කියලා කියන්න බෑ. අපි කියන්නේ ඒ සම්මුතියට අනුව මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ලෝක යුද්ධයක් වගේ දෙයක්. දැන් ලෝක යුද්ධකේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ වචනේ අපි පරිසමාර්ථත්වයෙන් බලන්නකො. ලෝක යුද්ධයක් කියන්නේ මිනිස් ඝාතනය. ඉතින් අපිට ඕවා එහෙම කියන්න පුළුවන් සර්වඥයන් වහන්සේට පමණයි. බුදු පියාණන් වහන්සේවත් එහෙම කියලා නෑ. එහෙම ඉදිරිපත් වෙන්නේ නෑ. එතකොට අපි කියන්නේ මෙන්න මේ වගේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. කොවිඩ් කියන නම කියන්න ඕනේද? එහෙම එකක් ජෝස්සේ නෑ. සුනාමි කියන නමක් හදාගත්තේ මිනිස්සුනේ. අපි කියන්නේ ජල විපත. ඒතකොට ලෝක යුද්ධයක්. ඒ වගේ සමාන දේවල් සිද්ධ වුණා. ඉතින් මේක තේරුම් ගන්න බැරි අය එක ප්‍රශ්න මතු කරනවා. අපිට 100ක් තේරුම් ගත්තොත් 99ක් තේරුම් ගත්තොත් ඇති එක්කෙනෙක් තේරුම් ගත්තට කමන්නේ නැහැ. ඒ වගේ තමයි ඉදිරි මාස 3ක් අපි කියන්නේ මේ මාස 3 කොහොම හරි අවදාන කොහොම හරි ඉවසීමෙන් කල්පනාවෙන් ආරක්ෂාවෙන් යුතුව මේ ඉදිරි මාස 3ක් කොහොම හරි ගෙවා ගන්න උත්සාහ කරමු කියලා. මොකද හේතුව දැන් මේ කුජ තව යුද්ධ දෙකකින් පරදිනවා. එතකොට ග්‍රහමාරුත් එක්ක හැමදේම වෙන්නේ. හැම දෙයක්ම සමාධි මේ ලෝකෙ සිද්ධ වෙන දේවල්. එතකොට ඊළඟට මම කියලා දෙන්නම් අද කවුරුවක්වත් කියලා නොදුන්න දෙයක්. මේක ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් අය ඇත්තටම දන්නේ නැහැ. මේක මේ සමාජයේ මේ කියන්නේ මේක ඉස්සරහට ආපු දෙයක් නෙමෙයි. මේක හැඟවිච්ච දෙයක්. මම අද කියලා දෙන්න යන්නේ. කුජ සහ සිකුරු. අඟහරු සහ සිකුරුගේ බලපෑම ලෝකෙට කොහොමද බලපාන්නේ කියලා. එතකොට කුජ කියන්නේ ද්වේෂය, ප්‍රචණ්ඩත්වයට අධිපති ශක්තියක් ලෝකේ තියෙනවනේ ඒකට අපි කියනවා කුජ කියලා. සිකුරු කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ පැත්ත. කුජ කියන්නේ පුරුෂයා නම් සිකුරු කියන්නේ ස්ත්‍රිය. එතකොට ආලය, ආදරය, ප්‍රේමය, සුංගාරය, කවිත්වය, නැටුම්, රැඟුම්, වැයුම් ඒ ඔක්කොම දන්නේ සිකුරු බලවත් අය. ඒගොල්ලෝ ලෝකෙට අලවන්නම තමයි ඒවා කරන්නේ. දැන් නැටුම්, රැඟුම්, වැයුම් දැක්කහම මිනිස්සු ලෝකෙට ඇලෙන්නේ නැද්ද? ඇලෙනවනේ. ඒ ගතියට කියන නම තමයි වීනස්. එතකොට ද්වේෂය, ප්‍රචණ්ඩත්වයට අධිපති ශක්තිය කුජ. හරිද? එතකොට දැන් මම කාඩ් එකක් දැන් මම හිතන්නේ ග්‍රැෆික් එකක් දායි මට ඒ ටික කතා කරලාම අපි හෝල්ස් වලට යමු. මොකද දැන් පළවෙනි කාඩ් එකෙන් බලන්න ඔය තියෙන්නේ ඕක පොඩ්ඩක් තියන්න. දැන් ඔය පෘථුවිය දෙපැත්තේ. එතකොට පෘථුවිය හැමතිස්සෙම සමාධි කරකැවෙන්නේ දක්ෂිනාවෘතව. දක්ෂිනාවෘතව පෘථුවිය කරකැවෙද්දී සූර්යයාට ආසන්නෙම ඉන්නේ බුධ, ඊළඟට ඉන්නේ සිකුරු, ඊළඟට ඉන්නේ පෘථුවිය, ඊළඟට ඉන්නේ කුජ, ඊළඟට බ්‍රහස්පති සෙනසුරු. ඔය විදිහට යන්නේ. එතකොට පෘථුවිය දක්ෂිනාවෘතව කරකැවීමේදී දකුණු පැත්තෙන් ඉන්නේ කුජ. වම් පැත්තේ ඉන්නේ සිකුරු. එතකොට එහෙනම් මතක තියාගන්න අපි ආදරය කරද්දි දැන් ඔන්න ඔය සංකල්පය මතක තියාගන්න. දැන් ඊළඟ කාඩ් එක දැම්මොත් මට තවත් විග්‍රහ කරත හැකි. ඊළඟ කාඩ් එකෙන් පෙන්නන්නම් ඒ කුජ ඉන්න විලාසයේ සිකුරු ඉන්න විලාසයේ. ඒ කියන්නේ ඔන්න ඔය තියෙන්නේ කුජ අර ඉන්නේ සිකුරු. එතකොට සිකුරු රාගයට අධිපති. කුජ ද්වේෂයට අධිපති. එතකොට රාග ද්වේෂ දෙක තමයි අපිව මේ සංසාරේ ගෙනියන්නේ. එහෙනම් මෝහය නිසා තමයි මේ රාගයේ ද්වේෂය ඇති වෙන්නේ. මෝහය කියන්නේ නොදන්නාකම, මුලාව. ලෝකේ සත්‍ය නොදැකීම තමයි මෝහය කියන්නේ. මෝහය කියන්නේ කාසියක් නම් ඒ කාසිය දෙපැත්ත තමයි රාගයයි ද්වේෂයයි. එහෙනම් රාගය උපද්දන්නේ වීනස් සිකුරු. ද්වේෂය උපද්දන්නේ කුජ. එහෙනම් පෘථිවිය දෙපැත්තේ තියෙන ග්‍රහය දෙන්න කවුද? සිකුරුයි කුජයි. එහෙනම් රාග ද්වේෂ මෝහ වලින් මිදුණාට පස්සේ ඒ දෙකම අභිභවා ගියාට පස්සේ ඊළඟට ඉන්නේ බ්‍රහස්පති. බ්‍රහස්පති කියන්නේ ප්‍රඥාව. එහෙනම් රාග ද්වේෂ මෝහ වලින් කෙනෙක් ඈත් වෙනවා නම් ඊළඟට දකින්න ප්‍රඥාව. ප්‍රඥාවන්තයා ඒකෙන් එගොඩ වෙච්ච ගමන් බ්‍රහස්පති ඒ ශක්තියෙන් ඊළඟට ඉන්න සෙනසුරා. සෙනසුරා කියන්නේ කවුද? ලෝකේ දුකට අධිපති නොහොත් දුක්ඛ සත්‍ය අවබෝධ කරන ශක්තිය තමයි ශනි කියන්නේ. එහෙනම් රාග ද්වේෂ මෝහ වලින් ගැලවුනොත් කෙනෙක් එයා ඊළඟට දකින්න ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි සසර එහෙම නැත්නම් මේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ. එහෙනම් දුක්ඛ සත්‍ය අවබෝධ කරන ශක්තිය කවුද?
ශනි එහෙනම් ඒ දුක සත්‍යයෙන් නිදහස් වෙලා මේ භව චක්‍රයෙන් ගැලවිලා මේ විමුක්තිය හොයාගන්න උදව් කරන ග්‍රහය කවුද? බ්‍රහස්පති. ඊළඟට ශනි. ඔය දෙක ඔය තියෙන ශ්ලෝකයේ ස්වභාවය වෙන මොකක්වත් නැහැ. එතකොට දැන් මං ඉස්සෙල්ලා ගුවනේ කුජ පෘථිවිය කරකැවෙන දක්ෂිණාවෘතෝ කියලා. එතකොට දක්ෂිණාවෘතෝ කරකැවීමේදී සමාධි කුජ ඉන්නේ දකුණු පැත්තේ පෘථිවිය. කරකැවෙන පැත්තේ දකුණු පැත්තේ ඉන්නේ. වම් පැත්තේ ඉන්නේ වාමාවෘතෝ සිකුරු. එතකොට මම හොඳ කතාවක් කියලා දෙන සමාධි ඕගොල්ලෝ තරුණ අයට මෙයා ඉඳලා වටින දෙයක්. තමන්ගේ දැන් ඔයා ආදරවන්තයත් එක්ක තමන්ගේ සහකරුත් එක්ක පාරේ ගමන් කරනවා නම් ඔයා හැමතිස්සෙම පුරුෂයාගේ දකුණු ඇලෙන් තමයි ගමන් කරන්න ඕනේ. දකුණු ඇලේ කියන්නේ මොකද්ද? පුරුෂයාගේ දකුණු අතයි ස්ත්‍රියගේ වම් අතයි. එහෙනම් වමේ ඉන්නේ සිකුරු දකුණු පැත්තේ කුජ. එහෙනම් හැමතිස්සෙම දකුණු අත පුරුෂයාගේ දකුණු අත ස්ත්‍රියගේ වම් අත. එහෙනම් අපි තව එකක් කියලා දෙන්නම්. පෝරුවේ හිට ගන්නකොට මේක ගොඩක් අය සමාජයේ වැරද්දක් කරනවා. පෝරුවක දෙන්නේ හිටවනකොට පුරුෂයාගේ දකුණු ඇලෙන් තමයි කවුද ඉන්නවනේ? මනමාලි. හරිද? වම් පැත්තෙන් නෙමෙයි. පුරුෂයාගේ දකුණු පැත්තෙන්. ස්ත්‍රියගේ වම් පැත්තෙන් පුරුෂයා හිට ගන්න ඕනේ. ඒක තමයි මංගල මුද්ද අතර දානකොට පුරුෂයාගේ දකුණු අතටත් මනමාලිගේ වම් අතටත් මුද්ද දාන්න ඔන්න ඔය සංකල්පය මත. ඒක තමයි විසකලාව. විසකලාව ගන්නකොට ස්ත්‍රියගේ වම් පැත්තෙනුත් පුරුෂයාගේ දකුණු පැත්තෙනුත් තමයි විසකලාව නගින්නේ. දැන් අපි ළමයේගේ කන් විදිනකොට අපි විසකලාව තියෙන කොයිද කියලා බලනවා. විසකලාව දැන් ඒ වෙලාව අපි තුමු කනේ තියනවා කියලා බෙල්ලෙන් ඉහලා. එතකොට අපි කන් විදින්නේ නැහැ එදාට. විසකලාව අමෘත කලාව කියලා දෙකක් තියෙනවා. ওই දෙකම පුරුෂයාගේ දකුණු පැත්තෙනුත් ස්ත්‍රියගේ වම් පැත්තෙනුත්. තමයි කරන්නේ. එතකොට ඊළඟට අපි තව එකක් කියලා දෙන්නම්. අපි ඔය මගුල් නැකත් හදද්දි සමාධි යහංගත නැකත කියලා එකක් හදනවා. මොක ගොඩක් අය දන්නේ නැහැ. මදු සමයට පිටත් තියෙන නෙමෙයි. යහංගත නැකත. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂය දෙන්නෙක් එකතු වෙන අවස්ථාවේදී හත්වැනි පාපයේ හිටින්න බෑ. එහෙම නැති විදිහක් තමයි හදලා දෙන්නේ. එතකොට ස්ත්‍රියක් එක්ක ඒ අපි සායනය කරනවා කියන්නකෝ. ඒ කවුරුත් දන්න දේවල් නෙවෙයි. පුරුෂයාගේ දකුණු ඇලෙන් තමයි හැමදෙස්සම ස්ත්‍රිය සිටින්නට. දකුණු ඇලේ. ඒක තමයි ඒ සංකල්පය මත කුජ සිකුරුගේ සංකල්පය මත තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට කෙනෙක්ගේ අපි දැන් කතා කරමු අපි සිකුරු බලවත් කියලා. දැන් සිකුරුනේ ඔය ආලයට, රාගයට, ප්‍රේමයට කැමති. ඒ කියන්නේ රාගයට කැමති. කුජ ද්වේෂයට කැමති. එතකොට රාග ද්වේෂ දෙක තමයි අපි මේ අරන් යන්නේ. මේ රාගයේ ද්වේෂය අයින් කළොත් මෝහය නැමැති කඩතුරාවෙන් වැහිලා තියෙන්නේ. මේ මාස්ක් එක දාගෙන කට වහිලා තියෙන්නේ. ඒ වගේ මෝහය කියන්නේ මේකට. මේක ගලවලා දාපු ගමන් මෝහය ඕපන් වෙච්ච ගමන් රාග ද්වේෂ දෙක පේනවා. පෙනිච්ච ගමන් රාගයට ඇලෙන්නේ නැහැ, ද්වේෂයට ඇලෙන්නේ නැහැ. එයා තමයි සසර විමුක්තිය කරා යන්නේ. ඉතින් මේ රාග දේශ මෝහ දෙක රාග ද්වේෂ දෙකට අපිව නිතරම අලවන්නේ කුජ සහ සිකුරු. කුජ සහ සිකුරු ස්ත්‍රිය පුරුෂය. ඔන්න ඔය දෙක. එතකොට කෙනෙක්ගේ සිකුරු බලවත් නම් දැන් අපි යන් ඊළඟ කාඩ් එකට මම හිතන්නේ මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ. මම හිතන්නේ කෝල් එකක් එන්න ඉස්සර මේ ටික කියාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. දැන් සිකුරු ග්‍රහයා කෙනෙක්ගේ කේන්දරයක ඉන්න විලාසයෙන් අපි දන්නා එයා ආදරයට කොහොමද බැඳෙන්නේ කියලා. ආදරේ යාට පවත්වා ගන්න පුළුවන් කෙනෙක්ද? දැන් ඊළඟ කාඩ් එකෙන් මම දානකොට මම කියලා දෙන්නම්. මේකේ තියෙන ජගත් මහත්තයා අපිට දුරකථන මතක් තියෙනවා. නයනා මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝන් සුබදැසනා. සුබදැසනක් මහත්මිය. හරි. අපිට කියන්නකෝ උපන් දිනේ උපන් වෙලාව ඔබතුමීගේ ජන්ම පත්‍රේ. මගේ පිටාගේ. හරි. 1999. හරි. 9 වෙනි මාසේ 13. 99 9 වෙනි මාසේ 13 වෙනිදා ජගත් මහත්තයා. ඉතින් 11:25 කියලා කියනවා. 11:55 කියලා කියනවා. 11. එතකොට මෙහෙමයි 99 වෙලාව වෙනස් වුණා. දැන් ඔය පැය භාගයක අධිකයත් එක්කද ඔය කියන්නේ අඩු කළාද? ඔව් ඒකයි තිබ්බා මං හිතන්නේ එකට තියෙන 11:25 අනික 11:55 කියලා විතර දාලා කියන අඬා. 11:25 තමයි හරි. මොකද පැය භාගයක අඩු කරන්න එපා. ඔව්. හරි. දිස්ත්‍රික්ක එක කොහෙද? මහනුවර. හරි බලමු. විශේෂ කාරණයක් තියෙනවද පුතාගේ ජන්ම පත්‍රය ඔබතුමීට දැනගන්න? යාගේ හැකියාව මොකක්ද කියලා ඔය දෙක අපල තියෙනවා කියලා දැනගන්න තමයි කතා කරන්නේ. වෘශ්චික ලග්නේද? වෘශ්චික ලග්නේ. බලමු.
හරි බලමු අපි කොහොමද තොරතුරු ටික සඳහන් වෙන්නේ කියලා. මෙයාට බාල සහෝදරයෝ ඉන්නවද? බාල නෑ වැඩි මහත් විතරයි. ඒක තමයි බාලයා ඉන්න විදියක් නෑ. ඒක තමයි ඇහුවේ 6 7 8 9. මෙයාගේ නම බලමු. මෙයාට ඉංග්‍රීසි භාෂාව හොඳට පුළුවන් දරුවෙක්. ඉංග්‍රීසි පුළුවන්ද? ඔව්. එතකොට මෙයාගේ කේන්දරයට අනුව අටක සෙන්ටර් තුලා මෙයා විදේශගත වෙන්න ඕන. උපන් ගමෙන් පිට වෙන්න ඕන. පැහැදිලිද? කියනවා කියන්න ඕනේ කියලා. ඔව් යනවා. මෙයා ලංකාවේ ඉන්නේ නැහැ. අනිවාර්යෙන් විදේශගත වෙනවා. විවාහය සිද්ධ වෙන්නේ පිට පළාතකින්. right? ඒ වගේම තමයි මෙයා දැඩි තීරණ ගන්න එක්කෙනෙක්. කිව්වොත් කිව්වා. ඔව් එහෙම දෙයක් ඉතින් ඒක නිසා බය වෙන්න එපා. මෙයාට අපල කාලයක් ගියා. පහුගිය දැන් අවුරුදු 4 5කට විතර උඩදී දැඩි ලෙස මානසික පීඩා, චිත්ත පීඩා ඒ වගේ දේවල් ආවද දරුවට? ඔව් විශේෂයෙන්ම මෙහෙමයි ප්‍රේම සම්බන්ධකම් ඇති කර ගැනීමේදී පරිස්සම් වෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් මානසික පීඩා එනවා. එකක් දෙකක් ඇවිල්ලා තියෙනවා යාට හොඳේ. ඉතින් ඒවා දැන් ඉවරයි. ඉස්සරහට ඉදිරි කාලේ හොඳ කාලයක් මේ දරුවට එනවා. දැන් මේ කොවිඩ් ප්‍රශ්නේ නැත්තම් මෙයා වෙලාවටත් ගිහිල්ලා යන්න පුළුවන් හැකියාව තියෙන දරුවෙක්. එතකොට අනුව 2000 මේ ඉදිරි කාලේ හොඳයි 2018න් පස්සේ මෙයාට බ්‍රහස්පති දසාව ලැබලා තින්නේ. බ්‍රහස්පති ඉන්න විලාසය අනුව ඉදිරි කාලය තුළ මෙයාගේ යම් කටු සාර්ථක වෙයි. විදේශ රටවල රැකියාව ලබන්න උපන් ගමෙන් පිට වෙන්න. ඒ වගේම පිට පළාතකින් තමයි විවාහය සිද්ධ වෙන්නේ. හරි. දැනට අපල නෑ. දැනට ඔය අපල කියනව නෑ. මුකුත් නෑ. ඒ ගැන හිතන්න එපා. ඉදිරි කාලේ හොඳයි. හොඳේ? හරි. ඒ තොරතුරු ඒ විදිහට තමයි අපි අවසානයේ ජගත් මහත්තයාගේ දුරකථන අංකයත් ලබා දෙනවා. මේ කාල සීමාව පහුණෙන් පස්සේ ඔබට පුළුවන් පෞද්ගලික යුතුයමත් මුණ ගැහෙන්න. අපි අද කතා කරන්නේ කුජ සහ සිකුරු පිළිබඳව. අපි ඊළඟ කාඩ් පතට යොමු වෙලාද ජගත් මහත්තයා කතා කරන්නේ? කාඩ් එකට යන්න. ඒකෝර මට ඒක විග්‍රහ කරන්න ලේසි. දැන් ඔන්න බලන්න සිකුරු බලවත් කෙනෙක්. ඔන්න කාඩ් එක මට තප්පර 10ක් 15ක් තියන්න. සිකුරු බලවත්. දැන් මේෂ ලග්නේ සිකුරු 7 කියන්නේ. සිකුරු 7 කියන්නේ අනිවාර්යයෙන්ම සිකුරු බලවත්. එතකොට සිකුරු පාපීඩිත නැතුව ඕම හිටියොත් එහෙම one love one heart. හරිද? එයා එක්කෙනෙකුට අපි කොහොමද ආදරය කරන්නේ? ඔව්. 10 දෙනෙක් එයාත් එක්ක යාළු වෙන්න ඇවිල්ලා ඇහුවත් එයා ඒ ගැන නෑ one love one heart. හරිද? දන්නවනේ බොබ් මාලිගේ සින්දු අහලා තියෙනවා. හරිද? එතකොට මේ සිකුරු බලවත් වුණාම ඔන්න එයා බැඳෙන විදිය. බැඳෙනවා කියන්නේ සිකුරු බලවත් කියන්නේ සිකුරු පාපීඩිත නොවි. සිකුරුට වෙන පාපයන්ගේ දෘෂ්ටි නොඇති. ඊටාම හොඳින් බලවත්ව පිහිටියොත් එයා එක්කෙනෙකුට පමණයි. one love one heart. ඊළඟ කාඩ් එක අපි බලමුකෝ. මම එකින් එකට යන්. මම කියලා දෙන්නම්. ඊළඟට සිකුරු දැන් උතන වෙලා තියෙන සිකුරු පාප පීඩිතයි. හරිද? එතකොට සිකුරු නීච වෙලා චන්ද්‍රයාත් එතරම් ඉන්නවා සෙනසුරුගෙන් පීඩාවටපත් වෙලා තියෙනවා. දැන් ඔය විදිහට පිහිටියොත් ඔයගේ පිහිටින් ගොඩාක් තියෙනවා. මම මේ පොඩ්ඩක් එකක් කියලා දෙන්නේ. සිකුරු බලවත් නොවුනොත් එයාට මොකක්ද වෙන්නේ? එයා no woman no cry. ස්ත්‍රියක් නැත්තම් අනන්න කෙනෙකුත් නැහැ. ඊළඟට ඕක පිරිවින්ට ගත්තොත් no men no cry. මේ ගෑනුන්ට ගත්තොත් no men no cry. ඒ කියන්නේ no woman no cry. ඒගොල්ලෝ බැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සිකුරු කියන්නේ ලෝකෙට බඳ රාගයට බැඳෙන ගතියනේ. ඒගොල්ලෝ කාන්තාවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක no woman no cry. ඉතින් ඒකට අඬන්න වෙන්නේ නැහැ කාටවත්. කවදාවත්. අඬන්න වෙන්නේ නැහැ. බැඳීම් ඇති කරගන්නේ නැහැ. මේ බැඳීම් ඇති කරගන්නෙම නොදන්න කම නිසා, මුලාව නිසා, මෝහය නිසා. ඒ දෙයට ඒගොල්ලෝ ඔන්න ඔක තමයි සමාජයේ විවිධත්වය. ඊළඟ කාඩ් එක බලන්න. ඊළඟ කාඩ් එක ඊළඟ ග්‍රැෆික් එකෙන් මම කියලා දෙන්නම් මේ කොහොමද මේ බැඳීම් ඇති වෙන්නේ කියලා. ඊළඟට බලමු සිකුරු පාපකර්තරී වීම. ඒ කියන්නේ දැන් ඔක විනාඩියක් විතර තියන්න. සිකුරු ගහය චන්ද්‍රයයි පාපයෝ දෙන්නෙකුට මැදි වෙලා. සිකුරු ඊටාම දුර්වල වුණොත් මොකද වෙන්නේ? I will never gonna fall in love again. මොකක්ද ඒ කියන්නේ? මම නැවතත් ආදරේ නොයටෙමි. එහෙනම් එල්විස් ප්‍රෙස්ලිගේ සින්දුවක් තියෙනවා I will never gonna fall in love again. ඒ කියන්නේ ඒ දෙන්නට මනස ඔළුව අවුල් කරලා ආදරේ නිසා ප්‍රේම සම්බන්ධකම් ඇති කරගෙන මානසික පීඩාවට ලක්වීම නිසා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. සම්බන්ධකම් ඇති කර ගැනීම. එතකොට ඊළඟ එක බලමු. ඊළඟ කාඩ් එක. ඊළඟ කාඩ් එකෙන් පෙන්නන්නම් මම සිකුරු උච්ච වීම. ඔන්න දැන් කෙනෙක්ගේ සිකුරු ඊටාම් බලවත්. ඕකට කියනවා මාලවී යෝගය කියලා. Can't help falling in love again with you. මොකක්ද ඒ කියන්නේ? ඔබත් සමග ආදරේ වැටෙන්නේ නැතුව මට ඉන්න බෑ. හරිද? එහෙනම් ආදරේ නොකර ඉන්න බැරි අය තමයි සිකුරුච්ච වෙන්නේ. එතකොට ඒගොල්ලෝ සංගීතයට
කලාවට එහෙම නැත්නම් නැටුම් රැඟුම් වැයුම් වලින් අති දක්ෂ අය විතරක් වෙනවා විතරක් නෙමෙයි අනිත් අයව මේ කියන්නේ අනිත් අයව ආදරේ මනමත් කරන්න පුළුවන්. ඒ කියන්නේ සිකුරු උච්ච වුණා කියන්නේ ඒගොල්ලෝ දැක්කා ඕන කෙනෙක් එයාට හිත බැඳෙනවා. එයාට පුළුවන් ඕන කෙනෙක් හිත බඳ ගන්න. ඒක තමයි නැතරම ආදරේ වැටෙට තමයි දඟලන්නේ. හරිද? ඊළඟ කාඩ් එකක් බලමු. හරි. අපි ඊළඟ කාඩ් පතට යමු ජගත් මහත්තයා. දුරකථන ඇමතුමක් තියෙනවා අපිට. අජිත් මහත්තයා අපිත් එක්ක එකතු වෙනවා. ආයිබෝවන් ගම්පහ ඉඳලා එකතු වෙන්නේ. ආයිබෝවන් සුබ දැසනක්. ආයිබෝවන්. හරි. අපිට කියන්නකෝ උපන් දිනය ඔබතුමාගේ උපන් වෙලාව ජන්මපත්‍රේ 1978 පස්වෙනි මාසේ 16. හරි. ඔහොම ඉන්න 78 7වෙනි මාසේ 16. සෝරි 7වෙනි මාසේ නෙවෙයි 5වෙනි මාසේ. 5වෙනි මාසේ. හරි. 1978 5වෙනි මාසේ 16. හරි. වෙලාව රාත්‍රී 7:12. රාත්‍රී 7:12ට දිස්ත්‍රික්කයේ කොහෙද? ගම්පහ දිස්ත්‍රික්කයේ. හරි. විශේෂ කාරණයක් තියෙනවද දැනගන්න? එහෙමයි මට මේ විදේශ රැකියාවකට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ ගැන මොකක් හරි දැනගන්න පුළුවන්ද? බලමු. ඔබතුමාගේ ලග්නේ ඇවිල්ලා වෘශ්චිකද? ඔව් වෘශ්චික. ඔය තමයි වෘශ්චික තමයි දෙන්න දැක්කද කුජ ගැන කතා කරද්දී ඉන්න කුජට අයිති ලග්න. ඒක තමයි ලෝකේ හැටි. ඒක 2 3 4 5 කී. වෘශ්චික ලග්නේ හිමි හරි අපි බලමු අපි ඔබටත් මතක් කරන්න සජීවීව එකතු වෙන්න පුළුවන් අපේ මෙදිරියේ දුරකථන අංකය 0115 299 299 සජීවීව එකතු වෙලත් පුංචි වෙලාවකදී හෝ ඔබේ ජන්මපත පරීක්ෂා කරලා ජීවිතය අපි හිතන දේවල් කොහොමද සාර්ථක වෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳව ඔබට දැනගන්න හැකියාවකුත් ලැබෙනවා. ඔව් මෙහෙමයි ඇත්තටම ඔබතුමාට අනිවාර්යෙන් විදේශගත වෙන්න පුළුවන්. විදේශගත වෙන්න තියෙන එකම ආසාවනේ ලග්නාධිපතිය ඉන්න තැන අනුව අනිවාර්යෙන් විදේශගත වෙනවා. ලංකාවෙන් ගිහිල්ලා වෙන රටක පදිංචි වෙන හැකියාව ලැබෙනවා. විවාහයක් කරනකොට හොඳට කේන්දර ටික ගලපලා කරන්න සිකුරු බාධක වෙලා තියෙන්නේ. එහෙම වුණාම මානසික පීඩා, ප්‍රේම සම්බන්ධක වලින් පීඩා ඇති වෙන ඉඩ කඩ වැඩි. හැම දෙයක් ගැනම හොඳට දෙපාරක් හිතලා කටයුතු කරන්න. පියා ඉන්නවා ජීවිතුන් අතර. නෑ දැන් නැති වෙලා අවුරුදු 11ක් වෙනවා. දැක්කද? පියා ඉන්න බෑ. මේ කේන්දරේට පියා ජීවිතුන් අතර ඉන්න බෑ. එතකොට ඔබතුමා අනිවාර්යෙන් විදේශගත වෙනවා. ඒකට උත්සාහ කරන්න. කාලයක් කියන්න පුළුවන්ද එහෙම? ඉදිරි අවුරුද්ද දැන් මේ ගුරු මාරුවක් තියෙනවනේ. ඒ ගුරු මාරුවෙන් පස්සේ අනිවාර්යෙන්ම ඉස්සරහට විදේශගත වෙන්න හැකියාව දරුවාට ලැබෙනවා. උත්සාහ කරන්න. ඒක අතාරින්න එපා. යන්න පුළුවන් හැකියාව තියෙනවා. හොඳයි. හරි. ඒ විදිහට මේ දේවල් සාර්ථක වෙනවා දකින්නකොට සහ ඒ උපදෙස් ඔබට ලැබෙනවා. අපි අද කතා කරන්නේ කුජ සහ සිකුරු පිළිබඳව. අපි කාඩ් පතත් පෙන්න තමයි ඔබට කතා බහ කරන්නේ. අපි ඊළඟ කාඩ් පතට යමු වෙන ගමන්ම ජගත් මහත්තයා කතා කරන්න පුළුවන් කමක් අපිට ලැබෙවි. ඔව්. ඉතින් ඇත්තටම දැන් ඊළඟ කාඩ් පත. ඊළඟට මම ඕකේ පෙන්නන්නේ සිකුරු සතුරු රාශිගත වීම. දැන් අරගේ ඉස්සෙල්ලා පෙන්නුවේ පාපකර්තරිය විදිහට. ඊළඟට පෙන්නවා සිකුරු උච්ච වුණා. හරි එතකොට දැන් ඔය සතුරු රාශිගත වුණා I want to know what love is අර පේනවා බෝතලයක් අරන් බීලා අර කල්පනා කරනවා මනෝ ගහගෙන ඉන්න හරි මේ මත්පැන් වලට අබ්බැහි වෙලා මානසික ඒ මොකද හේතුව සිකුරු ග්‍රහය සතුරු රාශිගත වුණා ලග්නෙට ඔලුව උඩ සිංහ ලග්නේ ඔය විදිහට හිටියාම එයාට ආදරය කියන එක වැටහෙන්නේ වටහලා දෙන්න බෑ හොඳ ගෑල් ළමෙක් ආදරය කරනවා එයාට තේරෙන්නේ නැහැ එයාට ආදරය කරන්න ඊට පස්සේ අර ගෑල් ළමයා කරන අතර දාලා යනවා මෙයාත් එක්ක හරියන්නේ නැහැ කියලා අන්තිමට ඉතින් අරක්කු බෝතලේ සිගරට් එකයි ඔය අරගෙන මනෝ ගහනවා I want to know what love is මට ආදරේ මොකද්ද කියලා අහනවා අච්චි මොන්න ඕක තමයි තේරුම් ගන්න මතක තියාගන්න ඔය එක එක චරිතවලට එක එක්කෙනාට මේ ජීවිතේ එක එක විදිහට බලපාන විදිය හරිද එතකොට සිකුරු ගාය කරන විදිය දෙයක් නෙවෙයි ඔය தත්ත්වයට කෙනෙක්පත් වෙන්න කෙනෙක් විවාහ නොවී ඉන්නවා ඒක අවාසනාවක් නෙවෙයි දැන් සමහරු කියන අනේ මට මේ කසාද බඳින්නම හොයනවා. ඉතින් අවුරුදු 40යි අපි තුන් 30යි කියලා කවදාද බඳින්න. ඉතින් අමාරු වැටෙන්නම තමයි දඟලන්නේ. මොකද හේතුව මේ බැඳීම ඇති කරන්නම තමයි උත්සාහ. මොකද හේතුව මේ ලෝකේ පැවැත්මට දරුව බිහි කරන්න. සසර ගෙනියන්න. මේ පැවැත්ම ඇති කරලා පැවැත්ම නැති කරලා ලෝකෝත්තර ස්වභාවය නෙවෙයි ලෝකයෙන් ඈතර වෙන්න උදව් කරන්නේ ගුරුයි ශනි. එතකොට ලෝකේ බැඳීම් ඇති කරන දෙන්න තමයි කුජයි සිකුරුයි. එතකොට කෙනෙක් විවාහ නොවී ඉන්නක සමහරු දකිනවා මම නම් කිසිම දවසක දකින්නේ නැහැ කෙනෙක් විවාහ වෙලා නැති එක අවාසනාවක්. එයාගේ භවය සමහරලාට ඒගොල්ලෝ විවාහය පතාගෙන එන්නේ නැහැ. මේ බැඳීම් වලට අහු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ලෝකෝත්තර ස්වභාවයට යන්න. ඒගොල්ලෝ මොකක් හරි පාරමිතා පූර්ණ අය හැටියට මම දකිනවා. බැඳීමක් නැති. බැඳීම් නැහැ. ඉතින් බැඳීම ඇති කරගෙන අපිමනේ දඟලන්නේ දැන් සරණ පාවලා දෙනවා කියන්නේ. සිකුරු මයදා කිව්වේ. සරණ පාවා දෙනවා. ඒ කියන්නේ අපි සරණ ගමන පාවලා දෙනවා බැඳීම් බන්ධනය කරනවා.
එතකොට මේ බැඳීම් වලට අහු නොවන අය තමයි විවාහ වෙන්නේ නැත්තේ. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ භවයේ ආපු විදිය. දැන් බඳින්න නැහැ ගුණා විතරනේ. ඉතින් මේ කෙනෙක් නැත්තම් ඒක කිසිම අවසනාවක් නෙමෙයි. ඒ බැඳීමට අහු නොවි ඒගොල්ලෝ යම් කිසි තලයක ඒගොල්ලෝ ගමන් කරන කට්ටියක්. ඒක නිසා මේ ලෝකේ මිනිස්සු සමාධි කිසි කෙනෙක් අවාසනාවන්තයොත් නැහැ වාසනාවන්තයොත් නැහැ. මේ එක එක්කෙනාට සාපේක්ෂව බලන්නේ. හරිද? තමන් හැමතිස්සෙම අවතක්සේරු කරගෙන අනිත් මිනිහා උසස් කරලා බලුවොත් එහෙම එයාට උපදින්නේ ද්වේෂයයි වෛරයයි. ඇයි මට නෑ කියන සංකල්පෙනේ ඉන්නේ. දැන් තමන්ට තියෙනවා අනේ මට හොඳ රැකියාවක් තියෙන අරමාංශය පාරේ කාණු කපන අරමාංශය පාර අතු ගන්නවා රැකියාවක් නෑ පාරේ ඉඟා ගන්නවා. මම හොඳින් ඉන්න අර මිනිස්සුන්ට කැන්සර් ඇදිලා එක්ක මොන හරි වසංගත වල ගොදුරු වෙලා එහෙම හිතලා මට හොඳ ගෙයක් තියෙනවා මට හොඳ අම්මෙක් ඉන්නවා හොඳ තාත්තෙක් ඉන්නවා හොඳ තැනක රැකියාව කරනවා හොඳ දේශයක ඉන්නවා. ඉතින් එහෙම තමන් හැමතිස්සෙම උඩට යන්න ඕනේ. නැත්තම් වෙන්නේ අපි විශ්වයට අපේ හිතෙන් ද්වේෂයයි වෛරයයි නිකුත් කරන්න ගියාම වෙන්නේ ප්‍රචණ්ඩත්වයට තමයි යන්නේ. තමන් හදන ගතියටයි යන්න වෙන්නේ. කවුරුවක්වත් හදන ගතියක් නැහැ. දැන් ධර්මයේ බස හෙලා කටයුතු කරන්න ඉන්නේ. බලු අදිමානෝ මක්කටෝ මානෝ කුක්කුටෝ අදිමානෝ මක්කටෝ කුක්කුටෝ. එතකොට මානේ නිසා වඳුරෙක් වෙනවා. අදිමානේ නිසා බල්ලෙක් වෙනවා. කවුද කිව්වේ? අපිද? බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනාව ලෝක තියෙනවා. එහෙනම් මහ ජනතාවගේ හරේ කාදමන එක හරකා. ඉතින් තමන් හදන ගතියට යන්නේ. මනස උසස් ලෙස කටයුතු කරපුවා මිනිස්සෙක් වුණා. දෙයියනේ කේන්දරයක් අරගෙන අහන්න එපා කවදාවත් මට අරක නැහැ මේක නැහැ කියලා මිනිස්සෙක් වෙලා ආපු එකම ඇති. අංග අතපය නැතුව, මන්ද බුද්ධික නැතුව, අංග විකල නොවි හොඳට ඉන්නවා නම් එයා වාසනාවන්තයෙක්. මේ අවාසනාව ඇති කරගන්නේ සමාධි මේ ලෝකේ කරන ක්‍රියාව නිසා. ගොඩාක් අය හොඳ ශක්තියක් ඇතුව ඉපදිලා ඒ ශක්තිය නැති කරගන්න. මම උදාහරණයක් කියන්නම්. මම කැමති නෑ ඇත්තට මේ පැත්ත කතා කරලා නමුත් මේක උදාහරණයකට ගන්න ඕන නිසා කියන්නම්. අපි හිතමු දේශපාලකයෙක් ඉන්නවා. එයාගේ ජන්මපත්‍රය බලලා අපි කියනවා ඔබතුමා අනිවාර්යෙන්ම හොඳ ඇමති කෙනෙක් හරි මොකෙක් රටට වැඩදායි ඇමති කෙනෙක් හරි දේශපාලකයෙක් හරි වෙලා එනවාමයි කියලා. හරි එයා ඒ විදිහටම ආවා. එතකොට පෙර එයා සමාජයට උදව් කරලා සමාජයට කැමැත්තෙන් ඉඳලා වැඩ කරගෙන ආපු කෙනෙක්. එතකොට සමාජයට උදව් කරන්න වාතාවරණය හැදෙන තැනකට එයාපත් වෙනවා. එහෙනම් මහ ජනතාවගේ කැමැත්තක් එයාට ඇති වෙනවා. එයාපත් වුණා කියන්නකෝ. පත් වුණාට පස්සේ හොරකම් කරන්නයි, තක්කඩි වැඩ කරන්නයි, මහ ජනයට අවීරතාව වෙන විදිහට වැඩ කරන්නයි. ඒ වගේ අදුර්දශී විදිහට මහ ජන දේපොළ කොල්ල කන්න ගියොත් හොර වැඩ කරන්න ගියොත් ඊළඟ පාර එයාව පත් කරනවාද මිනිස්සු? නෑ පත් කරන්නේ නෑ. එතකොට තමන්ගේ ක්‍රියාවනේ දෙයියනේ. හොඳ දේවල් අනුව මනුස්ස ලෝකෙට ඇවිල්ලා මෙතන කරන ක්‍රියාව නිසා නැවත ආපස්සට ගමන් කරන්න සිද්ධ වෙනවා. ගොඩක් අය ඔතන තමයි වැරද්ද ගන්න. හොඳ තැනකට ආවට පස්සේ මේක තව වැඩි කරගෙන මෙතනින් යන්න බලනවා මිසක් ගොඩක් අය ඒක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මහා පොළොවේ පස් ටික අතට අරන් නියපොත්තට පස් ටිකක් අරන් පෙන්නවා. ආනන්ද ආමතුමාට ආනන්ද මහා පොළොවේ පස්ද වැඩි මගේ නියපිට තියෙන පස්ද වැඩි කියලා ඇහුවා. ස්වාමීනි මෙතන තියෙන පොඩ්ඩයිනේ. එහෙනම් දැනගන්න එක මහා පොළොවේ පස් කොච්චරද? එයා සමාන නම් මිනිස්සු. මගේ නියපිට තියෙන මෙන්න මෙච්චරයි කෝ සුගතියට යනවා. සමාධි ඒ බුදු පියාණන් වහන්සේ උපාපාව පෙන්වුවේ ඒකයි. මිනිස්සු මේ ලෝකෙට එනවා. හැබැයි කරන ක්‍රියාව නිසා වැඩි හරියක් සතර අපාය ගත වෙනවා ඒක. මහා ගෙදර සතර අපාය. එතකොට කේන්දරවල ඕවා නැහැ. ওই කේන්දරවල තියෙන කේන්දර කරගෙන ආපු දේ ටාගට් කරගෙන එන දේ තමා හදාගෙන එන ගතිය. දැන් සමාධි අපි හිතමු සමාධි තරුණ යුවතියක්නේ. ඔයා නැටුම් වලට කැමති, රැඟුම් වැයුම් වලට කැමති. එතකොට ඒ ගතිය ඔයා හදාගෙන ආලා තියෙන පෙර භවයේ ඉඳලා ඔයා ඒක පුරුදු කරන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයා සිකුරු ගහයා බලවත් වෙන වෙලාවට උපත් ලැබුණා. එතකොට අපි කියන මේ ළමයා හරි ලස්සන ළමයි, ප්‍රසන්න ළමයි, කලාවට දක්ෂයි, නටන්න දක්ෂයි, සංගීතයට දක්ෂයි. ඇත්තද? ඔව්. දැන් අර මං ඉස්සෙල්ලා කේන්දරේ අර දරුවාගේ හැම තාත්තා ඉන්නවා ජීවිතුන් අතර කියලා නෑ කිව්වේ. ඉතින් කොහොමද එහෙම කියන්නේ? මං ජීවිතේට දැකලවත් නැති කෙනෙක්. දැන් ඔය හොම කාරණා සිද්ධ වෙනකොට ජගත් මහත්තයා අපිට පුළුවන් දෙ කියන්නේ අපේ ක්‍රියාවන් වල තියෙන යහපත්භාවයෙන් හෝ යහපත්භාවයෙන් නේද අපි කියන්නේ ජන්මපත්‍රයක තියෙන දේවල් අපිට වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම ආනන්තරීය පාප කර්ම පහ ඇරෙන්න අනිත් සියලුම කර්ම වෙනස් කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඔකට උපමාවක් කළා. ලුණු කැටයක් අරන් වතුර ඉදිරිය දාලා දිය කරලා බොන්න. ලුණු රසයිද? ස්වාමීනි ලුණු රසයි. ඔය වතුර කැටේම අර ගංගානන් නදියට දාලා දිය කරලා වතුර ටැක් කරන් බිව්ව රසයේ වෙනසක් තියෙනවද? නැහැ කිව්වා. එහෙනම් දැනගන්න ඒක සුළු පාප කර්මයක් වුණත්
කුසල් අඩුවෙන් කරපු තරත්තාට විපාක දෙනවා. එහෙනම් විපාක සහිත ලෝකයකට ආවට පස්සේ මේ නවග්‍රහය කියන්නේ ශක්ති නමය අපිට විපාක දෙන්න විපාකය පෙන්නන කැඩපතක් මිසක් සංකේත ටිකක් මිසක් අපිට උඩ ඉන්න දෙයියෙක්වත් මොන දෙයියෙක්වත් කපුටෙක් පිට යන සෙනසුරෙක්වත් එහෙම කවුරුවක්වත් නැහැ. මේ සංකල්ප හදලා තියෙනවා මිනිස්සුන්ට මේක කාවද්දන්න. විශේෂයෙන්ම ඉන්දියාවේ ඉන්න බමුණෝ මේක අතට අරන් මේකට මැණික් ගලුයි අන්තරයි අරවයි මේවයි ආදේශ කළා ව්‍යාපාර බවට හැරුවා. සත්‍ය යටපත් කළා. සත්‍ය යටපත් කළා. සත්‍ය පෙන්නුවොත් මිනිස්සු ඒව පස්සේ දුවන්නේ නැහැ. ඒකයි මම කියන්නේ කේන්දරයක් ජීවිතේ එකපාරක් බැලුවත් ඇති හරියට බලා ගන්න. තමන් ගෙනහැල්ලා තියෙන ටාගට් එක මොකද්ද? තමන් වෛද්‍යවරයෙක් වෙනවද? දොස්තර මේ කලාකරුවෙක් වෙනවද? එහෙම නැත්නම් වෙන පරිපාලන ශාස්ත්‍රයට යනවද? විදේශගත වෙනවද? විදේශ රටක රැකියාවට එනවා. ওই ටික තමයි අපි කියන්නේ. ඒක ගෙනහැල්ලා තියෙන ටික. හැබැයි ගෙනහැල්ලා තියෙන ටික නැති කරගන්නේ තමන්ගේ ක්‍රියාව. ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ කම්මනා හෝති රජච්චා වසලෝ හෝති රජච්චා හෝති බ්‍රාහ්මණෝ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ. මොකක්ද ඒ කිව්වේ? ඔබලා උප්පත්තියෙන් නෙමෙයි වසලේ වෙන්නේ. කරන ක්‍රියාව තුලින් වසලෙක් වෙන්නේ. ඒක නිසා කරන ක්‍රියාව කේන්දරවල නැහැ. ඒක බලන්නේ නැහැ මිනිස්සු ගොඩක් අය. ගොඩක් අය බලනවා කලින් කරපුවා නේ මේ විපාක දීලා තියෙන්නේ. දැන් ඉදිරියට තමයි යන්නේ කොහටද? මෙතෙන්ට ඇවිල්ලා මිනිස්සෙක් කියලා මෙතනින් යන්න ඕනේ කොහටද? දැන් මනස සැහැල්ලුවේ වැඩ කරන හැමතිස්සෙම පොළොවේ උඩට අදින්න. පාපයට බර මිනිස්සු පොළොවට අදිනවා වැඩි. දැන් වැල්ලේ ඇවිදින්නේ කියන ඕන කෙනෙකුට පාපයට බර කෙනෙක් වැල්ලේ ඇවිදින්න බෑ. එයාගේ කකුල් එරෙනවා. දැන් බුදු පියාණන් වහන්සේලා පාරේ වඩිනකොට මහා පාරේ ඒ පියසටහන් වදින්නේ නැහැ. පොළොවටවත් බරක් නැහැ. සැහැල්ලුවෙන් ගමන් කරන්නේ. මනස සැහැල්ලුවෙන් වෙන්න දෙන ගතිය දේව ගතියට යනවා. පාපයට බර වෙන්න සතර අපායට යනවා. සතර අපායට ලයිසන් ගන්න ගත්තී තමයි වැඩි. ඒකයි මේ කියන්නේ ග්‍රහය පස්සේ දුවන්න එපා. Taman ග්‍රහණය කරගත්ත දේවල් තමයි මේ විපාක දීලා තියෙන්නේ. මේකෙන් නිදහස් වෙන්න බලන්න. දැන් නැවත ඒකේ ඇලි කටයුතු කරන්න ගියාම විපාක සහිත ලෝකෙක විපාකම තමයි ගෙන්න ගන්න. දැන් මේ මාස්ක් එකක් දාගෙන ඉන්න මොකටද? හරි අමාරුයි කතා කරන්න. හරිද? දැන් මම අපේ ආශාමහත්මියට මං කිව්වා මේක දාගෙන හරි කතා කරන්න හරියම අමාරුයි මහන්සි. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද හේතුව අපි දැන් මගේ කේන්දරය හොඳයි මම තමයි මගේ දසාවත් හොඳයි මට මුකුත් වෙන්නේ නැහැ කියලා මාස්ක් එකකට නැතුව ඕන තැනක දඟලන්නකෝ බලන්න. ඉතින් සෝරි තමයි කේන්දරේ හොඳ තමයි. ඒ වාරියන්නේ නැහැ. තමන්ගේ ක්‍රියාව අනිවාර්යෙන් බලපානවා. ඉතින් මේක තමයි කියන්නේ. දැන් අපි ඊළඟට බලමු තමයි ඊළඟ කාඩ් එක. මම හිතන්නේ ඔය තියෙන්නේ සිකුරු. සිකුරුගෙන් පෙන්වන්නේ රාගය, ඇලීම, ස්ත්‍රී ගතිය, මෛත්‍රී, කරුණාව. හරිද? ඔන්න ඔය ටික. ඊළඟ කාඩ් එක දාන්න කියලා මම ඉල්ලීමක් කරනවා. කුජ. එතකොට කුජ ද්වේෂය, ගැටීම, පුරුෂ ගතිය, වෛරය, ප්‍රචණ්ඩත්වය. ඔන්න අවි ගත්තෝ අවියෙම නැසි. අවියක් අරගෙන කවහරි මරන්න ලෑස්ති වුණොත් එයාට කවදා හරි අවියෙම තමයි ප්‍රහාරය හම්බ වෙන්නේ. හරිද? එහෙනම් වෛරය නොසන්සිඳේ. වෛරයට හොඳම දේ කවුද? මෛත්‍රිය. එහෙනම් මෛත්‍රියට ඊළඟ කාඩ් එක දාන්න මම පෙන්නන්න. ඊළඟ ග්‍රැෆික් එකකින් පෙන්නයි. ඔන්න. සිකුරු රාගය. කුජ ද්වේෂය. රාග ද්වේෂ. ඊළඟට සිකුරු ඇලීම, කුජ ගැටීම. සිකුරු ස්ත්‍රී ගතිය, කුජ පුරුෂ ගතිය. සිකුරු මෛත්‍රිය, කුජ වෛරය. සිකුරු කරුණාව, කුජ ප්‍රචණ්ඩත්වය. ඔය දෙන්න එකට එකතු වුණොත් දෙපැත්තේ ඉඳගෙන බලන්න හાર્ට් එකක් නෙමෙයි ඇදිලා තියෙන්නේ කියලා. හાર્ට් එකක් නෙමෙයි ඇදිලා තියෙන්නේ. එහෙනම් අපි කෙනෙකුට වෛර කරනවා නම් එයාට කරන්න ඕන දේ මොකද්ද? මෛත්‍රිය. වෛරය නොසන්සිඳේ කියලා බුදුහාමුදුරු දේශනා කළේ ඒකයි. මේ දෙපැත්තේ තියෙන ශක්ති දෙකක්. මෛත්‍රී කරන්න. වෛරයට මෛත්‍රී කරන්න. එතකොට අරක නිවෙනවා, ගින්න නිවෙනවා. ගින්න ඇවිලෙනවා. දැන් කියලා දර දෙන්නේ. ආදරය කියන්නේ මොකද්ද? ආදරය කියලා කියනවනේ මම ඔයාට ආදරේ. කියලා දර දෙනවා. රාගයට දර දානවා. ඇවිලෙනවා හොඳට. ආදර. ඒක ගින්න ඇවිලෙනවනේ. රාගය ඇවිලෙනවා. ඊට පස්සේ කරදර එනවා. ඉතින් අර ගෑනල බෑ පස්සේ යන්න ඕනේ ප්‍රශ්න එනවා. අරව ඇවිල්ලා ඊට පස්සේ දර කර වෙනකොට කරදර. ඔය දර ටික අයින් කළොත් දර ටික සූම් කරනවා. දර ටික දර ටික ඈත් කරනවා. සූම් කරනවා. ඒකට සුන්දර. ආදර, කරදර, සුන්දර. වෙනම කතා කරන්න ඕන මාතෘකාවක් නේද? ඊළඟට ඒක තමන්මයි හදාගන්නේ. ග්‍රහය මොනවා කරන්නද දෙයිනේ. හරිද? තමන් හදාගෙන ආපු ගතියට යන්න වෙනවා.
ඊළඟට දැන් බලන්න දැන් ලස්සන රූපයක් ඇතුලේ ඇවිල්ලා ලස්සනම සිකුරු පෙර ආත්මවල අම්මට සලකලා දෙමව්පියන්ට සලකලා ලේඩීස් ෆස්ට් කාන්තාවන්ට සලකලා සිකුරුගේ ගතිය උපාදාන කරපු අයට ලස්සන රූපයක් ඇතුව උපදිනවා මාතෘ භාර්යාවක් හම්බ වෙනවා හැබැයි ඔක්කොම ලැබිලා තියෙද්දි මේ ආත්මය ඇවිල්ලා ඊට පටහැනි දේවල් කරන්න ගියොත් මොකද වෙන්නේ දෙමව්පියන්ට සලකන්නේ නැහැ නෝනට සලකන්නේ නැහැ තව මොනවා හරි ප්‍රශ්න ඇති කර ගන්නවා එහෙම ඇති කරගෙන අර ගෙනහැල්ලා තියෙන ශක්තිය මොකද කරන්නේ අඩු කරගන්න. අර ඡන්දේ ඉල්ලන්න ආපු ඇමතිවරයාට වෙච්ච වැඩේම තමයි. ඒක මතක තියාගන්න තමන්ගේ ක්‍රියාව දිහා බලන්නේ නැහැනේ කට්ටිය. ඒක අප්ලෝඩ් වැඩි කරගන්න ඕනේ. දැන් සමාධි වගේ ප්‍රසන්න දරුවෙක් මේ ලෝකෙට බිහි කළානේ අම්මයි තාත්තයි. එතකොට ඔයා යම්කිසි ශක්තියක් අරගෙන ආපු දරුවෙක්. ඔයා ওই රූපෙන් වෙන වෙන අය රවට්ටන්න ගියොත් මොකද වෙන්නේ? ඒක ලැබිච්ච දේ ඔයා උපයෝග කරගන්න අනිත් අයගේ ආහාපතට. අනිවාර්යෙන්ම ඊළඟ ආත්මේ අවලස්සන විරූප කියන එක කියලා සතර අපාය. ඉතින් වැඩේ කරගත්ත ග්‍රහය නෙවෙයි. තමන් කරගත්ත දේ කැඩපතක් හැටියට ග්‍රහය පෙන්වන නිසා වෙන කරන් දෙන්නේ නැහැ. දැන් අපි ඊළඟ කාඩ් එක දාලා මම ඊළඟ කාඩ් එකේ කියලා දෙන්න සිකුරු කියන්නේ කවුද කියලා. අන්තිම කාඩ් එක ඔන්න. කිරි රස දන්නෝ මව හඳුනන්නෝ. බත් රස දන්නෝ වෙල හඳුනන්නෝ. කවි රස දන්නෝ කිවි හඳුනන්නෝ. මෙතුන නොදන්නෝ මොකට උපන්නෝ හරිද එහෙනම් කවි රස දන්නෝ කිවි හඳුනන්නෝ කවි කියන්නේ මොකද්ද දැන් සිකුරුට අපි කිවි කියලා කියනවා සිකුරුට කියන නමක් තමයි සිකුරු ශුක්‍ර කිවි එතකොට කිවි කවි රස දන්නෝ කිවි හඳුනන්නෝ කවි රස දන්නෝ කියන්නේ කවිය ශෘංගාරය සංගීතය නැටුම් රැඟුම් වැයුම් කවිය කවිත්වය දන්න කෙනා කිවි හඳුනන්නු කිවි කියන්නේ මේ කියන්නේ මේ කවියා කවියට කියන නම තමයි කිවි ඒ කවියට කියන නම තමයි අපි ආදේශ කළේ සිකුරුට කිවි කියලා දැන් පරණ ඔය ජන්මපත්‍රවල දාලා තියෙන සිකුරුට කිවි කියලා එහෙනම් මොකක්ද ඒකෙන් කියන්නේ මේ ලෝකේ ලස්සනයි සුන්දරයි කියලා මවලා පෙන්නන ගතියක් තියෙනවා නම් ඒ ගතියට හැමෝම ඇලෙනවා ඇලීම ඒ ඇලිච්ච ගමන් ගැටෙනවා ගැටෙන්නේ කුජ දැන් සමාධි මෙහෙම හිතන්න. දැන් අපි තුමු සමාධි වගේ ලස්සන තරුණියක් යාළු ඉරව ගෑනු පිරිමි ළමෙක් එක්ක. දැන් අන්න ඇලුනා. ඔයා තව පිරිමි ළමෙක් දිහා බැලුවොත් අර යවත් එක්ක ගැටෙන්නේ නැද්ද? ගැටෙන්නේ නැද්ද? අන්න කුජ. අන්න ඇලෙච්ච තන ගැටීම එනවා කියන්නේ ඕකයි. ඇලුනොත් ඔබට අනිවාර්යයෙන්ම ගැටෙන්න සිද්ධ වෙනවා. එහෙනම් රාගය සහ ද්වේෂය රාග ද්වේෂ කියන්නේ මෝහය කියන්නේ නොදන්නකම මුලාව නිසා තමයි අපි මේ ඇලි ගැටි යන්නේ. ඇලීම සහ ගැටීමෙන් නිදහස් වෙන්න නම් ඇත්ත දකින්න. ග්‍රහය පස්සේ යන්න එපා. ග්‍රහය කියන්නේ Taman ග්‍රහණය කරගන්න ඒවා. ග්‍රහය මොනවා කරන්නද? තමා කරගත්ත පාප කර්ම Tamanට විපාක දෙන්න හැරෙන්න. විපාක දෙන කාලය තමයි ඔය කේන්ද්‍ර වලින් දසාවෙන් පෙන්නන්නේ. හරිද? දැන් අපි මේ හිතන්නකෝ සමාධි අපි කෙනෙක් පෙර භවයේ සත්තු මරනවා. සත්තුගේ ලේ හොල්ලනවා. ප්‍රචණ්ඩත්වයේ තමයි නිතරම යා ගන්න අතර. ඊළඟ ආත්මේ උපදිනකොට හරියටම කුජ පාප පීඩිතලා උපදිනවා කුජගේ දසාව ඉදිරියට තියෙද්දි. අපි කේන්දරේ බලලා කියනවා ඔබට අනිවාර්යයෙන්ම හදිසි අන්තරයක් වෙලා ලේ ගැලීමක් සිද්ධ වෙනවා කියලා. හරිද? දැන් මගේ ළඟට එහෙම මහත්තයෙක් ආවා. වෙන්නප්පේ මහත්තයෙක් මම කිව්වා කුජගේ දසාව වෙනවා මහත්තයෝ ඔයා පරිස්සම් වෙන්න ඇඟේ ලොකු ලේ ගැලීමක් සිද්ධ වෙනවා. ඒකම මට ඉඳන් කිව්වා අපේ අම්මත් මේ පැත්තේ කවුද බලලා රතු කැටයක් අතේ දාගන්න කිව්වලු. ලක්ෂ ගාණක් කිල්ලවලු. මං කිව්වා ඔයාලට පිස්සුවක් තියෙනවද මොකක් හරි? හා? එහෙම පිස්සු වැඩ කරන්න එපා. මගෙන් අහුව මොකද්ද කරන්න ඕනේ? මං කිව්වා ඔයාට අගෝස්තු මාසේ මෙහෙම දෙයක් වෙනවා. ලොකු ලේ ගැලීමක් තියෙනවා. ඔය පෙර ආත්මේ කෙනෙක්ගේ ලේ හොල්ලලා තියෙනවා. ඔය රතු කැට පොළවේ තියෙන රතු කැට දාගන්න ඒක. දැන් අපි රත්තරන් දාන්නේ දෙයියනේ. රත්තරන් චේන් මුදු දානවනේ. ඉතින් ඒවට අල්ලගන්න ලස්සනට. මං ඒව එපා කියන්නේ නැහැ. කර්මඵල කපන්න බෑ කොහෙවත් තියෙන පාෂාණ කෑල්ලකට. චුල්ලකම්ම විභාග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒකටනේ. එහෙනම් ගල් සූත්‍රය දේශනා කරන්න බෑ. මෙන්න මේ ටික දාගනින්න උඹලාට කර්ම වලින් බේරෙන්න පුළුවන් කියලා. මම කිව්වා යාට ඔබ ලේ හොල්ලලා තියනවා කාගේ හරි. දැන් මොකද්ද කරන්න ඕනේ? තමන්ගේ ඇඟේ ලේ දෙන්න. ලේ දන් දෙන්න. මං කිව්වා ලේ පයින්ට් එකක් දෙන්න. අසරණ මිනිස්සුෙකුට දෙන්න. හැබැයි තමන් බේරෙන්න කියලා හිතාගෙන නෙමෙයි. ඒ මිනිස්සයාගේ ජීවිතේ බේරීම සඳහා ලේ පයින්ට් එකක් ගිහලා දෙන්න. කළේ නැහැ. කරන්නේ නැතුව ඉඳලා මාස 6කට පස්සේ ආවා. මේ ඇඟිල්ල මෙතනින්ම නැහැ. දැන් වඩු කාර්මිකයෙක් වඩු පට්ටලයක් ගෙනහැල්ලා මැෂින් එකක් ගෙනහැල්ලා ළමයින්ට ඒ කපන හැටි උගන්වන්න ගියා. අහක බලන්න අත තිබ්බා බ්ලේඩ් එකට ඇඟිල්ල ගියා.
එතකොට ලේ පයින්ට් එකක් විතර ගියා කිව්වා සී නැතුව නෑ කිව්වා ඊට පස්සේ මම උන්දාලා බලනවා මේ නිය පොත්ත නෑ මම ෆොටෝස් ඕන ගෙනල්ලා පෙන්නන්නම් ඒ වගේ ඉතින් එයාට ඒක විපාක දුන්නා විපාක දෙන්න එළඹ සිටියා වූ නිසා අර මිත්‍යා දෘෂ්ටිය පස්සේ ගියා මිත්‍යා දෘෂ්ටිය පස්සේ ගියොත් තමන්ගේ කර්ම ඒට විසිට විපාක දෙනවා තමන් මුල ඉඳලම හරි විදිහට ජීවත් වෙන්න අනුන්ටත් කරදරයක් නොවන තමන්ටත් කරදරයක් නොවන විදිහට යහපත් විදිහට කේන්දරේ පැත්තකින් තියන්න පැත්තකින් මොනක්වත් වෙන්නේ මොනක්වත් වෙන්නේ හරි. ඉතින් යහපත් ක්‍රියාවන් අපිව කොතරම් දුරට ගෙනියනවාද කියලා ඔබට බොහොම පැහැදිලි වේවි අද දවසේදී අපේ කතා බහ. සුබ දවසේ අපි හැමදාම උත්සාහය ඔබේ ජීවිතය යහපත් කරන්න. පුංචි හෝ වෙලාවකදී පුංචි හෝ උපදෙසක් ලබා දීම තමයි අපේ එකම අරමුණ බවට පත් වුණේ. ඒ වෙනුවෙන්ම තමයි අපි අද දවසේදීත් ඔබ මේ පිළිබඳ දැනුවත් කරේ. ඉතින් බොහොම පැහැදිලි ජගත් මහත්තයා කතා කරපු විදිහ අපේ ක්‍රියාව තමයි අපේ හැම දෙයකටම වැදගත් වෙන නිසා යහපත් දේවල් ඉෂ්ට කරමින් යහපත් විදිහට ජීවත් වෙන්න සුබ දේවල් ජීවිතයට හැම වෙලාවෙම ලැබේවි කියලා විශ්වාස කරන්න. ඒ විශ්වාසයම තියාගන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. ජගත් මහත්තයා ඔබට මුණ ගැහිලා ඔබේ ජන්මපත්‍ර වගේම වාස් උපදෙස් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ කාල සීමාවෙදී මේ තත්ත්වය රටේ තත්ත්වය යහපත් අතට හැරුණෙන් අනතුරුව ඔබට පුළුවන් ජගත් මහත්තයා මුණ ගැහිලා සම්බන්ධ වෙන්න. මේ දුරකථන අංකයන් වලට ඇමතුමක් ලබා දෙන්න පුළුවන් ඔබට 0112 617 215 0112 617 215 0714 399 531 0714 399 531 කියන දුරකථන අංකයන් වලට ඇමතුමක් ලබා දෙන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. එහෙමනම් අද සුබ දවස වෙනුවෙන් අපත් සමග එකතුණු ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හා ගෘහ වාස්තුවේදී ජගත් කුමාර මහත්මයාට බෙහෙන් ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ නැවත මුණ ගැහෙන ඔබතුමාව ආයුබෝවන් ජගත් මහත්තයා සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.